අයිබෝන් ඔබට සුබ උදෑසනක් වේවා. අපි 2021 පෙබරවාරි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා මෙලෙස ඔබ හමුවට ඇවිත් ඉන්නේ. අද දවසට අදාළව ජාතික පුවත්පත්වල මොනවාද තියෙන්නේ කියලා විමසා බලන්නට සූදානම්. ඊට පෙර දැන් මේ පුවත් වාර්තාවලත් යම් ආකාරයක සටහනක් පළ වී තිබෙන මා දැක තිබෙන පුවත්පතෙත් ඒ පිළිබඳව කුඩාවට වුවත් මුල් පිටුවේම වාර්තාවක් තිබෙනවා. සුමාත්‍රා දූපත් ආසන්නයේ ඊයේ ප්‍රබල භූචලනයක් සිදු වූ බවට මේ ගැන තවමත් වැඩි විස්තර පුවත්පත්වල පළවන්නේ නැහැ. මොකද පුවත්පත් මුද්‍රණයට කටයුතු කිරීමත් එක්ක යතරතුර සිදු වූ සිදුවීමක් විදිහට මේ පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. නමුත් අප මේ පිළිබඳ මුල් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. අප ප්‍රවෘත්ති අංශයෙන් මේ පිළිබඳ නිකුත් කරන වාර්තාව එම නැත්නම් ප්‍රවෘත්ති වාර්තාව තුළ අන්තර්ගත වෙනවා මෙන්න මේ කරුණු. දකුණු පැසිෆික් මුහුදු කලාපයේ ඇති වූ භූකම්පනයක් හේතුවෙන් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව භූකම්පනයේ ප්‍රබලත්වය දැක්ුණේ රිච්ටර් පරිමාණය 7.7ක් ලෙසත් වාර්තා කරනවා. පැයක කාලයක් තුළ එම මුහුදු කලාපයේ භූකම්පන 5ක් පමණ ඇති වී ඇති බවත් තවදුරටත් මේ වාර්තාවේ සඳහන්. ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා කාර්යාංශයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෝඩ් හෝව් දූපතට සුනාමි අවදානමක් පවතින බව. ඒ වගේම මේ භූකම්පන තත්ත්වය නිසා නවසීලන්තයේ නව කැලිඩෝනියාව වනුවාටු ඇතුළු කලාපයේ රටවල් වෙත ඇමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා. නවසීලන්තය හා වනුවාටු වෙරළ තීරයන් වල මීටර 1ක පමණ උසකින් යුතු සුනාමි රළ පහර ඇතිවිය හැකි බවට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරන බවත් කියවෙනවා. වෙරළ බඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීමට කටයුතු කළ යුතු බවක් දැනුම් දෙනවා. එම ප්‍රදේශවල විශේෂයෙන්ම රටවල එම දූපත්වල එම ප්‍රදේශවල ජනතාවටයි මේ දැනුම්පත් කිරීම. නවසීලන්තයේ උතුරු දූපතකට ඕක්ලන්ඩ් නැගෙනහිර වෙරළ තීරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු හානි වෙලා තිබෙන බවත් විදේශ මාධ්‍ය උපුටා දක්වමින් සියත ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන වාර්තාව අපි පෙර ආතුව ඔබට ඉදිරිපත් කරන මේ පත්තර වාර්තාව වෙත යොමු වන්නට පෙර ආතුව යනුව රටක් විදිහට ගත්තොත් සහ කලාපයේ විදිහට ගත්තොත් අපේ කලාපයේ එම ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. සහ රටක් විදිහට අපට ඇතිවන බලපෑමක් පිළිබඳව වාර්තා පළ වෙන්නේ නැහැ කියන එකත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. මේ සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදු වූ ප්‍රබල භූකම්පනය පිළිබඳව නවතම තොරතුරුයි ඒ. ඉන් අනතුරුව අපි අද පුවත් වාර්තා වෙත අවධානය යොමු කරමු. විවිධ කාරණා ප්‍රමුඛත්වයේ ගෙන තිබෙන බවක් අද අපට පෙනෙන්න තිබෙනවා සහ අවධානයට ලක් වෙලා තිබෙනවා පුවත්පත් වාර්තා තුළ. ඒ අතරින් මම කැමති උපුටා ගන්නට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද මුලින්ම කොවිඩ් මෘතදේහ බොහොම දාණයට ඉඩ අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. කොවිඩ් මෘතදේහ බොහොම දාණයට අදාළ කිසිදු නිර්දේශයක් ලබා දී නැහැ. අගමැති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන කමිටුව කිසිදු දැනුම්පත් වීමක් නැහැ. කොවිඩ් මරණ කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් කළ තාක්ෂණික කමිටුවේ සභාපති අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා උපුටා දක්වමින් ඒ සමගම තව වාර්තාවක් පළ වෙනවා. මෙන්නම වාර්තා දෙක අද පුවත්පත එක ළඟ වාර්තා කර තිබෙන ආකාරය ප්‍රථම පුවත අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව මේ පිළිබඳ තාක්ෂණික කමිටුව දක්වන අදහස. කෙසේ වෙතත් මේ ප්‍රකාශය නිකුත් වෙන ආකාරය මෙන්න මෙහෙමයි. පාර්ලිමේන්තුව තුලදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිතුර ලබා දෙන්නේ. දිවයිනේ වාර්තා කරනවා කොරෝනා මලසිරුරු බොහොම දාණයට අවසර දෙනවාද? මාරික්කා රසයි ඉඩ දෙනවා අගමැති කියයි. බොහොම දාණයට අවසර දුන්නාට ඇමරිකාවේ ප්‍රසාදය කියලත් අද දිවයින මේ පිළිබඳව ගෙනෙන වාර්තාවේ සඳහන් වෙනවා අපට දක්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ හෝ වේවා මේ බොහොම දාණය පිළිබඳව එකවරම අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඇතැම් පාර්ශවවල විමතියට ලක් වෙලා තිබෙනවා. මොකද රජය හැම විටම රාජ්‍ය අමාත්‍ය ඇමතිවරු මේ සෑම දිනම ප්‍රකාශ කළ කාරණා උනේ මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති අය එම නැත්නම් ඒ කමිටු ලබා දෙන නිර්දේශ මත පදනම්ම තමයි මේ කොවිඩ් පිළිබඳව අප රජයක් විදිහට කටයුතු කරන්නේ කියන එක. එතකොට එහෙම අනුමැතියක් ලබා දුන් බව කිසිදු තැනකින් පළ නොවන පසුබිමක අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම පිළිබඳව තමයි කවුරුත් ප්‍රශ්න කරන තැනකට පත් වෙන්නේ. අද අපි මව්බිම පුවත්පතේ දකිනවා මෙහෙම වාර්තාවක්.
සජබ ප්‍රශ්නයට අගමැතිවරයා උත්තර දෙයි බොහොම දානය කරන්න ඉඩ දෙනවා ඊට දකුණු පසින් දැක්වෙනවා සිරුරු බොහොම දානයට ඉඩ දෙන්නේ කවුරුන් සතුටු කරන්නද සමගි ජන බලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරනවා දැන් මෙහෙම ගත්තහම මෙතනත් යම් ගැටලුකාරී තත්ත්වයක් අප දකිනවා මේ ඔබට දැන් දකින්නට පුළුවන් මේ පුවත් වාර්තා දෙක මෙතන අප දකින ගැටලුකාරී තත්ත්වය තමයි දැන් සමගි ජනබලවේගයේ සහ විපක්ෂයේම මේ බොහොම දානයට අවසරය නොදීම පිළිබඳවත් යම් ප්‍රශ්න කිරීමක පහුගිය කාලේ යෙදී සිටියා. සහ ඒ පිළිබඳව සෑහෙන වාද විවාද ඇතිවන තත්ත්වයකුත් අපට දකින්නට ලැබුණා. එහෙම තිබෙන පසුබිමක ඒ සඳහා අවසර දෙන බව ඉඩකඩ ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමේදී ඉන්න අනතුරුව ප්‍රකාශ කරනවා සහ ප්‍රශ්න කරනවා මේ කවුරු සතුටු කරන්නද මෙහෙම අවස්ථාවක් ලබා දෙන්නේ කියලා. මේක ටිකක් ගැටලුකාරී කතාවක්. ඒ වගේම තමයි මේ අවසරය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කිරීමත් එක්ක විපක්ෂයේ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු සිය ප්‍රසාදය සතුට පළ කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත පණිවුඩ නිකුත් කරන ආකාරයත් අපට දක්නට ලැබුණා. එවැනි පසුබිමක් තමයි මේ පිළිබඳව තිබෙන්නේ. නමුත් මෙය සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් කරන ලද ප්‍රකාශයක් නම් නොවේ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නේ කොවිඩ් මලසිරුරු බොහොම දානයට අවසර ලබා දෙන බව. මේ පිළිබඳ සවිස්තරව කරුණු කාරණා අද සහ ඉදිරි දිනවලදී මතුව ඒවි. ඊළඟට අපි දකින තවත් සුවිශේෂ තත්ත්වයක් තමයි බස්නාහිර සියලු පාසල් විවෘත වන්නේ මාර්තු 15 කියලා අධ්‍යාපන අමාත්‍යවරයා කරනු ලබන ප්‍රකාශය. දැන් පෙර සූදානම තිබුණේ පෙබරවාරි 15 මේ එන සඳුදාට ආරම්භ කිරීම සඳහා මේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492කින් 412කම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා තමයි සූදානම තිබුණේ. නමුත් දැන් එය මාර්තු 15 දක්වාම දීර්ඝ වුණු තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. මොකද මාර්තු 15 ඉඳලා සියලු පාසල් සියලු ශ්‍රේණි ආරම්භ කරනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් කටයුතු ආරම්භ කරනවා කියලා. දැන් මාර්තු 15 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා සාමාන්‍ය පෙළ පැවැත්වෙන බව කවුරුත් දන්න කාරණාවක්. ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි පාසල් කටයුතු ආරම්භ වෙනවා කියලා තමයි කියුනේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලබා දුන්නු තීන්දුව කළ ප්‍රකාශය වෙනසකට බඳුන් වෙනවා. මාර්තු 15 ඉඳලම බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වෙන බව අද දිවයින මේ ආකාරයෙන් වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ නැවත වෙනස් වූ ප්‍රකාශය පිළිබඳවත් ඇතැම් වෘත්තීය සමිතිය අදහස් දක්වනවා. තිය දවසේ අපට දකින්නට ලැබුණා ජෝසප් ස්ටාලින් මහතා එහෙම ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ, අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි ප්‍රතිපත්තියක් නැහැ, ගන්න තීන්දුව විටින් විට වෙනස් කරමින් කටයුතු කරනවා, ඒ අනුවම පෙනී යනවා කියලා නිසි සමාලෝචනයකින් තොරව ගත්තු තීන්දුවක් කියන එක මේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් පෙබරවාරි 15 ආරම්භ කිරීම පිළිබඳව කෙසේ හෝ වේවා දැන් තිබෙන නවතම තත්ත්වය තමයි මාර්තු මාස 15 වෙනිදා සියලු පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කරනවා කියන තත්ත්වය. ඒ තමයි වර්තමාන ස්ථාවරය. ඊළඟට අපි තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්නට ඕනේ. ඊයේ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයන් නිර්මාණය වුණා විවිධ කරුණු පිළිබඳව සාකච්ඡාවේදී විශේෂයෙන් එකක් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව අඩු කිරීමක් ඉවත් කිරීමක් පිළිබඳ දැඩි ලෙස වාද විවාද සිදු කරන ආකාරයක්. රංජන් රාමනායක මැතිතුමාට පාර්ලිමේන්තුවෙන් අවසර ලැබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව යම් උණුසුම් තත්ත්වයක් මේ ආදී කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් වෙද්දී අපි දකිනවා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙනවා ආණ්ඩුවේ තීන්දුව ගැන අපටත් කියන්න අගමැතිට දැනුම් දෙන්න තීරණ. කවුද මේ ආණ්ඩුවේ තීන්දුව ගැන අපිට කියන්න කියලා කියන්නේ? ආණ්ඩුවේම පිරිසක් පොදු ජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු හඬ නගති කියලා වාර්තා කරනවා. ඇමතිවරු හමු වෙන්න බෑ. ජැටිය ගැන දැනුවත් කළෙත් නැහැ. යම් මැසිවිලි නගමින් තමයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කියන්නේ ගන්න තීන්දුව තීරණ ගැන අපටත් කියන්න අගමැතිට දැනුම් දෙන්න තීරණය කරනවා කියලා. මොකද ඇතැම් වෙලාවට අපිට දකින්නට පුළුවන් මේ පිළිබඳ මාධ්‍ය හමුවලදී ඊළඟට ගත්තහම යම් වැඩසටහන්වලදී තොරතුරු ඒ අය දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරු කියනවා තීන්දුව තීරණ ගන්නකොට Tamanවත් දැනුම්වත් කරන්නටත් ඒ වගේම මැති ඇමතිවරු හම්බ වෙන්න තියෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නක් තිබෙනවා. ඒවා විසඳ ගන්න අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කරනවා කියලා මෙන්න ඒ පිළිබඳව අරුණගෙන එන වාර්තාව. මේ විදිහට පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලා සිටිනවා වගේම දැන් ආණ්ඩුවේ පැත්තේ
ප්‍රකාශ පදනම් කරගත්තු උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙද්දී එයට තවත් පිරිස් පාර්ශව සම්බන්ධ වෙමින් මේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ තත්ත්වය බොහෝ දුර ගමන් කර ඇති බවක් පේනවා. ඊයේත් මේ පිළිබඳ විවිධ අදහස් පළ වුණා. ඒ පිළිබඳ පුවත් වාර්තාත් කිහිපයක් තිබෙනවා. වෙනත් අනෙකුත් කාරණා තිබෙනවා. අපි නැවත පුවත් වාර්තාවෙත අවධානය යොමු කරමු. අද පුවත්පතෙන් අපට හමු වන මෙහෙම වාර්තාවක් මධ්‍යම අධිවේගී මාර්ගයට ඉවත්වන අති දුර්ලභ ශාකය වෙනත් තැනක සිටුවීමේ හැකියාව තිබෙනවා. ප්‍රවීණ උද්‍යාන අලංකරණ හා රූට් බෝල් කලා ශිල්පී ජනක ජයලාල් උපුටා දක්වමින් අද පුවත්පතගෙන එන වාර්තාවක් අපිට මුල් පිටුවේ මෙලෙස මුණ ගැහෙනකොට මේ ගස පිළිබඳ ප්‍රශ්නය දැන් සෑහෙන දුරට වඩා වර්ධනය වී ඇති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඊයේ දැඩි කතා බහක් මේ පිළිබඳව ඇතිවනවා අපට දක්නට ලැබුණා. මේ ක්‍රෝඩියා සෙලනිකා කියන ශාකයම නැත්නම් පඬු කරඳ ශාකය පිළිබඳව මම දැක්ක තවත් පුවත් වාර්තාවලත් යම් පුවත් පත්වලත් යම් වාර්තා පළ වෙලා තිබෙනවා. මේ ශාකය සාංඝික කිරීමකුත් සිදු වුණා. පැවිදි භාවයට පත් කිරීමක් දිවයින පුවත්පතේ පිළිබඳවත් වාර්තාවක් පළ කරනවා. මහා සංඝරුවන සිත් පිරිත් දේශනා කර චීවරයක් පළදා පඬු කරඳ ශාකය සාංඝික කරති. මහා සංඝ රත්නයේ චීවරයක් පළදවා මේ පඬු කරඳ ශාකය සගසතු කළ අයුරු අපට දිවයිනේ මෙලෙස දකින්නට පිළිවන්කම තිබෙනවා. මේ ගැන තවත් විවිධ වාර්තා මුණ ගැසෙනවා. විවිධ ආකාරයෙන් මේ පිළිබඳව දකින්නවත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ශාකය ඉවත් කරනවාද කියන කාරණාව පිළිබඳව කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරී ප්‍රකාශ කරන්නේ මේ ශාකය මේ ස්ථානයේ පවත්වා ගනිමින් මාර්ගය ඉදිකිරීමේ හැකියාවක් කිසිසේත් නොමැති බව. එතකොට විවිධ අදහස් පළ වෙනවා. මේ ශාකය තිබියදීම මාර්ගයේ හැඩය වෙනස් කරමින් යන්න බැරිද? ඊතරදී ගැටලුවක් මතුවෙනවා. දැන්ටමත් මේ සඳහා ඉඩම් පවරාගෙන ඒ කටයුතු සිදු කෙරෙන නිසා සහ යාබදව දුම්රිය මාර්ගයේ පවතින නිසා එහෙම වෙනස් කිරීමේ හැකියාවක් නැති බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි මේ ශාකයේ ආසන්නයේම තැනකට ගලවගෙන ගිහිල්ලා රෝපණය කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙදී යම් සමාගමක් ඉදිරිපත් වෙලා එය මුතුරාජවිල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම පිළිබඳවත් කතා බහක් ඊයේ දවසේදී ඇති වුණා. හැබැයි මේ කතා බහ එනකොටම අනිත් පැත්තට ඊළඟට එන කාරණාව තමයි අදාළ සමාගම මේ පරිසර විනාශයන් සම්බන්ධව කුප්‍රකට ආයතනයක් වන බවට පරිසරවේදීන් විසින් පෙන්වා දෙනවා. මුතුරාජවිල වන විනාශයම නැත්නම් තෙත්බිම් විනාශයටත් වගකිව යුතු ආයතනයක් තමයි මේ ආයතනය. පහුගියදා අගරාධ හිමිපාණන් වහන්සේත් මේ පිළිබඳව සෑහෙන අවධානයට ලක් කළා. බොහෝ පාර්ශවවල පුවත් වාර්තාත් ඔබට මතක ඇති පළ වෙලා තිබුණා. ඉතින් ඒ අදාළ සමාගමත් ඒ තුල ඉන්නවා. එහෙම ආයතනයකට මේ ලබා දෙනවාද කියන ප්‍රශ්නය පිළිබඳවත් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. අපි අර මුලින් ඉදිරිපත් කළ වාර්තාවේ ප්‍රවීණ උද්‍යාන අලංකරණ හා රූට් බෝල් කලා ශිල්පී ජනක ජයලාල් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව සැලකීමේදී අපිට මතකයට නැගෙනවා මීට පෙර අවස්ථාවක මෙතුමා ඇතුළු කණ්ඩායමම තමයි මේ ආකාරයෙන්ම ඔහු කියන හැටියට දැවැන්ත බෝධි වෘක්ෂයක් එක් තැනක ඉඳලා තවත් තැනකට බොහොම නිරුපද්‍රිතව අරගෙන ගිහිල්ලා රෝපණය කරන්න සමත්කම් දැක්වේ. ඒ නිසා උන්ට අත්දැකීම් තිබෙනවා. අර කියපු සමාගමට එහෙම අත්දැකීමක්වත් නැහැ කියලා තමයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. උන්ගේ සූදානම තිබුණේ මේ ශාකය අදාළ තැනින් ඉවත් කරලා ගුවනින් මුතුරාජවිලට අරගෙන ගිහිල්ලා රෝපණය කිරීම සඳහා කියලායි කියන්නේ. සහ එම කලාපය මුතුරාජවිල පරිසරය මේ සඳහා සුදුසු නොවන බවත් පරිසරවේදීන් පෙන්වා දෙන තවත් කාරණාවක්. අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා බැලුවාම විවිධ රටවල මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ වෙලාවට අනුගමනය කරන ක්‍රමවේද තිබෙනවා. පළවෙනියට මොවුන් සාකච්ඡා කරන කාරණාව තමයි ඒ ගස් ඒ ස්ථානයේම තබාගෙන මාර්ගය ඉදිකිරීම පිළිබඳව. එහෙම බැරිම අවස්ථාවලදී ඔය කියන රූට් බෝල් තාක්ෂණය අනුව මුල් ටිකක් ගලවගෙන ඒවා නිරුපද්‍රිතව මේ ශාකය ගුවරින් හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරලා වෙනත් තැනකට රැගෙන ගිහිල්ලා රෝපණය කරන ක්‍රමවේදය. කෙසේ හෝ වේවා මේ ශාකය පිළිබඳවත් එවැනි අවධානයක් යොමු විය යුතුයි කියන එක කියවෙද්දී මේ ශාකය මෙපමණයි තිබෙන්නේ කියන එක පිළිබඳවත් විවිධ මත පළ වෙනකොට ගම්පහ සෙනරත්ගොඩ උද්‍යානයේ මෙවැනි ශාක තවදුරටත් පවතින බවත් යම් යම් පාර්ශව පෙන්වා දෙනවා. එතකොට මේ වර්ගයේ තවත් ශාක තිබෙන බව තමයි කියන්නේ. හැබැයි ලෝකයේ මෙවැනි ශාක වඳ වියාමකට ලක් වෙලා තිබෙනවා. එතකොට ලංකාවේ තිබෙන ශාකයක් විදිහට මේක ඒකදේශික ශාකයක් ලෙස නම් කරනවා ක්‍රෝඩියා සෙලනිකා. එහෙම නැත්නම් පඬු කරඳ ශාකය. මෙහි තිබෙන විශේෂත්වය ඒකයි. ඉතින් ඒ නිසා බොහෝ දෙනාගේ අවධානය
අවධානය දැන් මේ ශාකයේ වෙත යොමු වෙලා තිබෙනවා. රටේ තව බොහෝ කාරණා තිබෙනවා. නමුත් මේ ශාකයේ වෙත වැඩි අවධානය යොමු ස්වරූපයකුත් අර අපි කලින් විරාමයට පෙර ආතුව සඳහන් කළ පරිදි විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයේ පසුපස හඹා යන ස්වරූපයකුත් තමයි මේ වන විට අපට රට තුළ දක්නට ලැබෙන්නේ. ඒ ගැනත් අපි අවධානය යොමු කරමු. අද මව්බිම ගෙනෙනවා වාර්තාවක්. අගමැති මහින්දත් විමලුත් අභයාරාමයක් නැතිනම් පොහොට්ටුවක් නැහැ. ජනතාව බලගැන් වූ විමල් නිසයි ඔබලා අද තනතුරු දරන්නේ. මහින්ද සුනග ගෙනත් ආණ්ඩුව හදන ශක්තියක් වුණේ ඔහුයි කියලා මුරුත්තෙට්ටු ආනන්ද ස්වාමින් වහන්සේ කරනු ලබන ප්‍රකාශයක් පිළිබඳව අද මව්බිම පුවත්පත අවධානය දෙනවා. ස්වාමින් වහන්සේ ඊයේ දවසේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා එදා පැවිදි හඬත් විමල්ලා වැනි අයත් නොසිටියා නම් පොහොට්ටුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම සාගරකාරී වසම් නීතිඥ සාගරකාරී වසම් පොහොට්ටුවේ මහලේකම්තුමාගේ මන්ත්‍රී ධුරයත් පින් මන්ත්‍රී ධුරයක් විදියට තමයි අර්ථකථනය කරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්දනායක ස්වාමින් වහන්සේ. මේක එක පැත්තක් මේ පිළිබඳව මේ ප්‍රකාශ පිළිබඳව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වේ. ඒ අතර දේශපාලන ආරංචි මාර්ග වලින් කියවෙනවා පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාත් මේ පිළිබඳව අදහස් දක්වනවා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ විමල් වීරවංශ ඇමතිතුමා තමන් පිළිබඳව වෙනි ප්‍රකාශයක් කරයි කියලා තමන් නම් දැනුවත් නැහැ. ඒ නිසා කවුරුත් මේ පිළිබඳව කලබලයට පත් නොවී අනවශ්‍ය ගැටුම් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව සමකාමීව ඉදිරියට ගමන් කරන්න කියලා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටි බව. ඒ වගේම තමයි විමල් වීරවංශ ඇමතිතුමා මේ පිළිබඳව එම අවස්ථාවේදී දැක්වූ අදහස් පිළිබඳවත් විවිධ මාධ්‍යවල තොරතුරු වාර්තා පළ වෙනවා. එහිදී කියවෙන කාරණාව තමයි විමල් වීරවංශ මහතා අදහස් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලන විව්‍යය භූමිකාව තුළ දේශපාලන විව්‍යය තුළ ඉහළ භූමිකාවක් හිමිවිය යුතුයි කියලා තමන් අදහස් කරනවා. පක්ෂය තුළ ඉහළම තනතුරක් ඔහුට හිමිවිය යුතු බව තමන් අදහස් කරනවා කියන එක විනා මහින්ද රාජපක්ෂ මහතාගෙන් තොර නායකත්වයක් පිළිබඳව තමන් අදහස් නොකළ බව තමයි එහිදී කියවෙන්නේ. කෙසේ හෝ වේවා මේ කාරණාව පිළිබඳව ඊයේ දවසේත් බොහෝ පාර්ශ්වවල අවධානයට ලක් වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතැම් අය මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙය ආණ්ඩුවේ තවත් එක් ජවනිකාවක් විදියට තමන්ට වැටහෙන බව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණුත් ඇතැම් මන්ත්‍රීවරු ඒ ආකාරයෙන්ම අදහසක් දරනවා අපට දකින්නට ලැබුණා. ඉන් පස්සේ අපි අවධානය යොමු කරමු තවත් කාරණාවක් වෙත. මව්බිම පුවත්පතේ තිබෙනවා වාහනයක්වත් නැති පොලිස් ස්ථාන 35ක් රට පුරා තිබෙනවා කියලා පුවතක් පළ වෙලා. එහෙම තිබෙනවා නම් ඒක ඊටාම අවධානයට ලක් විය යුතු කාරණාවක්. ක්ෂණිකව ඒවාට විසඳුම් ලබා දී යුතු කාරණාවක් විදිහට තමයි අපට නම් පෙනී යන්නේ. පොලිස් ස්ථානයකට සාමාන්‍යයෙන් අවශ්‍ය මූලික පහසුකම්වත් නැතිනම් ඒ වාහනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තිබිය යුතුම අවශ්‍යතාවයක්. නමුත් එහෙමත් නැති පොලිස් ස්ථාන රට පුරා එකක් දෙකක් නෙමෙයි 35ක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වාහන ගැන කතා කරොත් වාහන පරිහරණය පිළිබඳව අසීමාන්තික පරිහරණයන් පිළිබඳවත් විවිධ කරුණු කාරණා කියවෙනවා. මේ දවස්වල යම් වාර්තාවල පළ වෙනවා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී මැතිතුමාගේ වාහන නඩත්තුවට විතරක් 1 කෝටි දශලක්ෂයක මුදලක් වෙන් කිරීමක් පිළිබඳවත් යම් මාධ්‍යවල අදහස් පළ වෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එවැනි පසුබිමක තමයි පොලිසි 35කට එක වාහනයක්වත් නැහැ කියලා කියවෙන්නේ. ඊළඟට අපි පාර්ලිමේන්තුව තුළ ඊයේ උණුසුම් කතා බහකට ලක් වුණු මෙන්න මේ කාරණාව. පොලිස් හමුදාව නිවට කරන්න බෑ. සුමන්තිරන්ගේ STF ආරක්ෂාව ඉවත් කළේ යාපනයේ උද්ඝෝෂණයට ගිය නිසයි. ඇමති සරත් වීරසේකර. මෙන්න මේ පිළිබඳව අද ලංකාදීපයේ ගෙනෙන මුල් පිටු වාර්තාව අපට දක්නට පුළුවන්කම තිබෙනවා. ඊයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා සරත් වීරසේකර මැතිතුමා කියනවා තමන් යටතේ තිබෙන ආයතන හැල්ලුවට ලක් වෙන්න තමන් කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ කතාව එතුමා කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ වෙනසකට බඳුන් කරනවා කියන එක ප්‍රකාශ වීමත් එක්ක සරත් වීරසේකර මැතිතුමාගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමන්. මේ සංවාදීතා මුළුසුම් මුහුණුවරක් ගන්නවා. නමුත් ඔවුනොවුන්ගේ මත බෙහෙදාත්මක තත්ත්වයන් එම නැත්නම් මතවාද කෙසේ වෙතත් අපට මතකයට නැගුණේ එදා මේ දෙදෙනාම අසහාය රණවිරුවන් බව. අපි වෙලාව බලලෙමු ඉතුරු කාරණාවලට යමු. මේ සරත් වීරසේකර අමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර ඇති වුණු විවාදය තුළ අප මේ වෙලාව බලන්න සූදානම් වෙද්දී මතක් කරමින් සිටි කාරණාව
එදා මේ දෙදෙනාම මේ රට 30 අවුරුදු ත්‍රස්තවාදයකින් මුදවා ගන්නට සටන් වැදුණු අසහාය රණවිරුවන් අද ඒ පිළිබඳව නැවත කතා කරනකොට දේශපාලනඥයන් වීම මත ඒ කරුණු කාරණා හැල්ලුවට ලක් වෙනවා නම් එයත් අප අනුමත කරන්නට බෑ අපට. කෙසේ හෝ වේවා සරත් ෆොන්සේකා මැතිතුමා මෙහිදී ප්‍රශ්න කරනවා කරුණාම්මාන් ඊළඟට පිල්ලයන් වෙන්නන්ට අද ලබා දී තිබෙන ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙන බව එදා LTTE ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වෙලා මේ රටේ බිහිතිය පතුරවපු ඝාතන සිදු කරපු අයට අද ආරක්ෂාව දෙමින් සුමන්තිරන් වැනි දේශපාලනඥයන්ගෙන් මේ ආකාරයෙන් කටයුතු කිරීම වුන් පිළිබඳව දැඩි ගැටලුවක්. ඒ වගේම තමයි එදා තමන් ජනාධිපතිනියට ඉදිරිපත් වෙලා පරාජය උස්සනින් මිනිත්තු ගණනාවක් ඇතුළත තමන්ගේ ආරක්ෂාව ඉවත් කිරන්නට සම්පූර්ණයෙන් ඉවත් කරන්න කටයුතු කරා කියන කාරණාවත් මතකයට නංවමින් තමයි සරත් ෆොන්සේකා මැතිතුමන් මේ පිළිබඳව කතා කරන්නේ. කොහොම වුණත් සරත් වීරසේකර අමාත්‍යතුමන් කියනවා සුමන්තිරන් මන්ත්‍රීවරයාට පෙළපාලියන්ට පුළුවන් නම් පාරට බැහැලා ආරක්ෂාව පිළිබඳව නොතකා මේ ආරක්ෂාවේ ඇති පළක් නැති බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ නිසා උද්ඝෝෂණයට කියන නිසා ඉවත් කළා කියන එකත් ඊළඟට අධිකරණ නියෝගයක් තිබියදී එය කඩකිරීම වරදක් වන බවත් මෙහිදී මතුවා තවත් කාරණාවක් කියන එක විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඉනනතුරුව අපි දකින තවත් පුවතක් තමයි තවත් කාරණාවක් තමයි උසාවි තීන්දුව එනතුරු රංජන්ට මැති සභේ බෑ කියන එක කතානායකවරයා උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. දැඩි ලෙස විපක්ෂ නායකතුමා ඊයේ ප්‍රශ්න කරනවා මොන කාරණාව මත පදනම්බද රංජන් රාමනායක මැතිතුමාට පාර්ලිමේන්තුවේ එන්න බැරි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට ඒ අවස්ථාව තිබෙනවා නම් රංජන් රාමනායක මැතිතුමාට ඇයි ඒ අවස්ථාව නැත්තේ කියන එක පිළිබඳව තමයි දැඩි ලෙස ප්‍රශ්න කෙරුණේ. කෙසේ වේවා මේ පිළිබඳව දැඩි වාද විවාද බඳ අවසාන වශයෙන් කතානායකවරයා විසින් ප්‍රකාශ කරේ තවම ඒ පිළිබඳව අධිකරණ තීන්දුවක් නැහැ. තීන්දුව ලැබෙන තුරු ඔහුව පාර්ලිමේන්තු කැඳවීමේ හැකියාවක් නොමැති බව. ඊළඟට ඒ අතරම අපි දකිනවා තවත් වැදගත් සුවිශේෂ පුවතක් සරසවි වලට තව වැඩිපුර සිසුන් 540ක් ගැනීමට අවධානය යොමු වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන් උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. ඒ සමග අපි දකිනවා ඇමති CB කොරෝනා එන්නත විදගනී කියලා CB රත්නායක අමාත්‍යවරයාත් කොවිඩ් එන්නත ලබාගත්තා කියලා ඡායාරූප වාර්තාවක් එක්කම අද ලංකාදීපයේ මුල්පිටු වාර්තාවක් ගෙනෙනවත් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි දකින ඊටාම වැදගත් තව කාරණාවක් තමයි අද පුවත්පත ගෙනෙන මේ වාර්තාකරණය ණය සහ ලීසින් එකවරම ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය නොකරන්න. බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස අගමැති මහ බැංකුවට උපදෙස් ලබා දෙයි. අපි ගත්තු ණය මුදලක් ලීසින් එකක් කලින් අපි ගෙවා නිම කරනවා නම් ජනතාව එහිදී අමතර ගාස්තුවක් අය කිරීම පිළිබඳ සර්චාර්ජ් එකක් අය කිරීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන කාරණාවක්. ඒක ඇතැම් වෙලාවට ඉතාම අසාධාරණ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා බොහෝ චෝදනා තිබෙනවා. එවැනි පසුබිමක තමයි අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවට කියන්නේ මේ සියලු මූල්‍ය ආයතන බැංකු පවතින්නේ මහ බැංකුව යටතේ නිසා ඒ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට කියලා. මේක සමහරට ඔබත් මුහුණ දී ඇති ගැටලුවක් වන්නට පුළුවන්. අපි ණයක් ලබා ගන්නවා යම් ආකාරයකින් යම් මුදලක් අතට ලැබිලා මේ ණය එකවර ගෙවීමට කටයුතු කිරීමට යාමේදී තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. අමතර ගාස්තුකුත් ගෙවලා තමයි ණය වලින් නිදහස් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව වහාම අවධානයට ලක් කරන්න කියලා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනකොට අපි මව්බිම පුවත්පතේ දකින තවත් සුවිශේෂ කාරණාවක් තමයි බිඳ වැටුණු මූල්‍ය ආයතන 6ක තැන්පත්කරුවන්ට තවත් ලක්ෂ 5 බැගින් ලබා දෙනවා කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය. කලින් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව එයාට මුදල් ලබා දෙන්නට කටයුතු කරා. දැන් තවත් ලක්ෂ 5ක් එතකොට ඔක්කොම ලක්ෂ 11ක උපරිමයකට යටත්ව මුදල් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. හැබැයි ඇතැම් තැන්පත්කරුවෝ තැන්පත් කරලා තිබුණ මුදලත් එක්ක බැලුවාම මේකේ ඊටාම සුළු මුදලක් පමණයි ඔවුන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. ඊට වඩා බරපතල දැඩි අසාධාරණයක් කියන එකත් විශේෂයෙන් අප මතු කළ යුතු කාරණාවක්. මේ අතරේ අපි දකිනවා ඊටාම සුවිශේෂ පුවතකුත් මව්බිම මුල් පිටුව වාර්තා කරන යාපනයේ රෝහල
පිරිමියෙකු ගැහැණියක කරයි. සැත්කම සාර්ථකයි. එදා 80 78 අසීමිත බලයක් අරගෙන 80 ජේ.ආර්. ජයවර්ධන හිටපු විධායක ජනාධිපතිතුමා Tamanට කරන්න බැරි එකම දේ විදියට කියපු ගෑණියෙකු පිරිමියෙකු කරන දේත් පිරිමියෙකු ගෑණියෙකු කරන දේත් කරන්න අද පුළුවන් කියලා යාපනයේ රෝහල පෙන්වා දීලා තිබෙනවා. මේ සාර්ථක සැත්කමක් විදියට තමයි ඔවුන් අදහස් කරන්නේ. ලිගික සංක්‍රාන්තිය පිළිබඳව අති සාර්ථක සැත්කමක් සිදු කළා කියලා වයස අවුරුදු 22ක තරුණියක කරන්නට හැකි වුණා කියලා අද මව්බිම පුවත්පත මේ යාපනයේ රෝහල උපුටා දක්වමින් වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්. ඊළඟට අපි තවත් වාර්තා කීපයකට අවධානය යොමු කරමු. අපි දැක්කා දිනමින පුවත්පත සුවිශේෂ වාර්තාවක් ගෙනවිත් තිබෙනවා ලංකා සීනි සමාගම ලැබූ ලාභයක් පිළිබඳව. ලංකා සීනි සමාගමට කෝටි 130ක වාර්තාගත ලාභයක්. මෙතෙක් ලැබූ වැඩිම ආදායම. සේවකයෝ 2000කට ස්ථිරපත් වීම. උග්ගැනුම් මිල 10%කින් වැඩි කරයි. ගොවීන්ට 50ක බිම් සහන ආධාරයක්. මේ ආදී වශයෙන් ලංකා සීනි සමාගම අත්කරගත්තු ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳව අපට අද දකින්නට පුළුවන්කම තිබෙනවා. දිනමින ප්‍රධාන පුවත විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ අතරේ අරුණ පුවත්පතේ තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කරන ප්‍රශ්න කිරීමක්. උඩින් ඉන්නේ මුදල් ඇමතිද ආනයන පාලකද? ටයිල් තහනම ගැන අනුර ප්‍රශ්න කරයි. ටයිල් ආනයන තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ පැය 6ක් ඇතුළත වෙනස් කර යලි ආනයනයේ තහනම් කළේ එම කාලයේ ඇතුළත කිසිවෙක් ටයිල් ආනයනය කළ නිසා දැයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළ බවයි කියවෙන්නේ. කියන්නේ ඒ කාලයේ ඇතුළත කවුරු විශාල ටයිල් තොගයක් ආනයනය කරන්න අවශ්‍ය විධිවිධාන පියවර ගත්තාද කියන සැකය මතුවෙනවා කියන එක තමයි අරුණ පුවත්පතේ මේ වාර්තාවට අනුව අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීම අනුව අපට හැඟෙන කාරණාව. මේ පුවත්පතේම තිබෙන තවත් පුවත් වාර්තා කිහිපයක් තිබෙනවා. සුකීට සහාය පළ කර කොළඹ විරෝධතා එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක්. මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් විවිධ රටවල උද්ඝෝෂණ මේ වන විට පැවැත්වෙනවා. ඒ වගේම තමයි විවිධ සංවිධාන බලගතු රටවල් මේ වන විට වහාම මේ හමුදා පාලනය ඉවත් කරලා සිවිල් පාලනයකට මියන්මාරය යලි යටත් කරන්නට කියන ඉල්ලීම් ඉදිරිපත් කරමින් තිබෙන පසුබිමක ලංකාව තුලත් නිහඬ විරෝධතාවයක් පැවති බව මේ අරුණ පුවත් වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. පාසල් පොතට අපරාධ නීතිය. පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වූ බවයි කියවෙන්නේ. අපරාධ නීතිය පමණක් නෙවෙයි රටේ සාමාන්‍ය නීති රීති පිළිබඳව පාසල් විෂයමාලාවට එකතු වෙනවා නම් හොඳයි කියන මතයේ බොහෝ දෙනා ඉන්නවා. ඒ පිළිබඳව යම් යම් අදහස් පළ වෙනවත් අපට පහුගිය කාලයේ මුළුල්ලේම දක්නට ලැබුණා. මේ නීතිමය තත්ත්වයන් පිළිබඳව අධ්‍යාපනයක් දැනුම්වත් වීමක් කිසි තැනක නිසි පරිදි සිදු නොවන නිසාවෙන්. ඉතින් ඒ නිසා මේ පාසල් පෙළ පොතේ ඉඳලම මේ දැනුම ශිෂ්‍යාවදීම ලබා දීම වඩා වැදගත්. විශේෂයෙන් උසස් අධ්‍යාපනයට යොමු වෙන කාලය තුල ඒ ලබා දීම වැදගත්. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල මට්ටමේදී නීතිය හැදෑරීමේ අවස්ථාව එළඹෙනවා. පුරවැසියෙකු ලෙස සමාජගත වීමේදී මේ කරුණු කාරණා දැනුවත් පුද්ගලයෙකු සමාජගත වීම මත බොහෝ ගැටලුකාරී තත්ත්වයන් අඩු කර ගන්නට පුළුවන් කියන එක තමයි විශ්වාසයේ බවට පත් වෙලා තිබෙන්නේ. ඊළඟට අපි තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරමු. යලිත් අපට මුණ ගැසෙනවා මේ කොරෝනා පිළිබඳව පුවත් වාර්තා කීපයක්. දිවයිනේ පළ වෙනවා බදුල්ලේ කොරෝනා සමාජගත වීමේ තත්ත්වයක්. ඊයේ 591ක් සුවය ලබති ගම්පහ නගරයේ කොටසක් වසයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා. පිළියන්දල දිසාරෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරියක් පොසිටිව්. මේ ආදී වශයෙන් මේ කොවිඩ් වසංගතයට අදාළ විවිධ වූ වාර්තා මුණ ගැසෙද්දී පිට දින දෙකක් ආසාදිතයෝ 950 ඉක්මවන රටක් බවට ශ්‍රී ලංකාව. ඒ කියන්නේ 1000 ආසන්නයේ ආසාදිතයෝ මුණ ගැසෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා පමණක් නෙවෙයි මියගිය සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ නගිනවා. ආසාදිතයෝ 72000 ඉක්මවන සංඛ්‍යාවක් මේ වන විට ලංකාව තුලින් හමු වෙලා තිබෙනවා. ඒක තමයි කොවිඩ් පිළිබඳව නවතම තත්ත්වය.
ඉන්නතුරු අපි මව්බිම පුවත්පතට යලිත් වතාවක් යොමු වෙනවා. පෙබරවාරි අග වන විට තව කොවිඩ් එන්නත් ලක්ෂ 31ක් මෙරටට ලැබෙන බව සෞඛ්‍යංශ උපුටා දක්වමින් මව්බිම වාර්තාවක් ගෙනෙනවත් අපිට දක්නට පුළුවන්කම තිබෙනවා. මේ ලැබෙන එන්නත් ලක්ෂ 31ක ප්‍රමාණය බෙදී යාමේදී අපි දකිනවා අද දිනමින පුවත් වාර්තාවක පළ වෙනවා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මහතා ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන්ටත් කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන්න ඒ සඳහා ප්‍රමුඛත්වයේ දීලා කටයුතු කරන්න කියලා දැනට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට තමයි ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. අපි කෙටි විරාමයක් කරා යමු වෙමු. කෙටි විරාමයකින් අනතුරු යලිත් මුණ ගැසෙමු. තවත් පුවත් වාර්තා තිබෙනවා. මව්බිමේ මුල්පිටු වාර්තාවක් පළ වෙලා තිබෙනවා. JVP වෘත්තීය සමිති තවත් වර්ජනයකට සැරසේ. මේ මොනවා පිළිබඳවද වර්ජනය කරන්න යන්නේ? එම නැත්නම් වෘත්තීය සටනකට ලැබෙන්නට සැරසෙන්නේ. දේශපාලන පරිගණන විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පත් කළ කොමිසමට එරෙහිව තමයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති 15ක් ඉදිරි දිනවලදී වැඩ වර්ජන ක්‍රියාවලියකට යනවා කියලා සභාපති ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ. මේ අතරට මේ වෘත්තීය සමිති අතරට ඇතුළත් වරාය, දුම්රිය, විදුලි, ඉංජිනේරු, ටෙලිකොම්, වතු මේ ආදී වෘත්තීය සමිති 15ක් ඇතුළත් වන බව අද මව්බිම ගෙනෙන මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා. JVP වෘත්තීය සමිති තවත් වර්ජනයකට සැරසේ කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඊළඟට අපි එම පුවත්පතේ දකිනවා නව මහාධිකරණ විනිසුරු 12 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ලිපි ඊයේ දවසේදී ලැබුණා. ඒ පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පරිදිම පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වීම ගැනත් අද මව්බිම පුවත්පතේ මුල්පිටු වාර්තාවක සඳහන් වෙනවා. ඊළඟට අපි RMB දූෂිත සේවකයන්ගේ මාරු ඇරඹෙයි කියන පුවතටත් අවධානය දෙන්නට උනේ. දැන් පහුගිය දිනවල මේකත් දැඩි ලෙස කතා බහට ලක් කරන කාරණාවක් බවට පත් වුණා. මොටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් තමයි බහුතරයක් ඉන්නේ. වහම අයව ස්ථානමාරු කිරීමකට ලක් කරනවා කියලා තමයි කියුනේ. සහ වෙන දෙයක් තබා මේ පිළිබඳව සේවය ලබා ගන්නට ඉන්න ජනතාවගේ මත විමසීම් කරාට පස්සෙත් ජනතාව තුළිනුත් බොහෝ වෙලාවට කියුනේ අල්ලසට දූෂණයට මේ ආයතන දැඩි ලෙස යට වෙලා තිබෙන බව. නමුත් මේ මාරු කිරීම පිළිබඳව විරෝධයකුත් මතුවීමත් එක්ක විශේෂයෙන් ඒකටත් මේ වෘත්තීය සමිතිවල දැඩි විරෝධයකුත් මතුව ආකාරයක් අවසාන වශයෙන් අපිට දක්නට ලැබුණා. ඒවට මොනවද උනේ කියන එක පිළිබඳව ජනතාවට අමතක වෙලත් ගියා වෙනත් කාරණා මතුවීමත් එක්ක මේ RMB දූෂිත සේවකයන්ගේ මාරු ඇරඹෙයි කියලා අද මව්බිම පුවත්පත දැන් නැවත වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. අධිකරණ නියෝග නොතකු TNA මන්ත්‍රීන්ට යාපනයේ නගරාධිපතිට නඩු පැවරීමක් පිළිබඳවත් එවැගේම රුපියල් බිලියන 1 වන්දියක් කියලා යස්මින් සුකාට එරෙහිව මේජර් ජෙනරාල් සලේ නඩුමකට පිවිසනවා කියලත් අද අපි මව්බිම පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා අතර කියවා ගන්න ඊළඟ කාරණා. ඊළඟට අපි දිනමිනට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය මිතාම සුවිශේෂ එකක්. මධ්‍යම සංස්කෘතික අරමුදලින් පාලනය වන සීගිරිය අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු සංස්කෘතික උරුම සහිත ස්ථාන සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සහ විධිවිධාන අනුගමනය කරමින් විදේශීය සංචාරකයන්ට නැරඹීමට පසුගියදා විවෘත කිරීමත් එක්ක සංචාරක කණ්ඩායමක් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සීගිරිය නැරඹීමට ආපු අවස්ථාව තමයි අපිට මෙලෙස දක්නට ලැබෙන්නේ. නැවත වතාවක් මෙරට තුළ විදේශීය සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම අතිශය වැදගත් වනවා. මොකද එහෙම වුණොත් තමයි ක්ෂේත්‍ර ගණනාවකට යලිත් වතාවක් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හිස එසවීම සඳහා අවස්ථාව ලැබෙන්නේ. මේක ඍජුවම සංචාරක කර්මාන්තයට වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවකට බලපාන තත්ත්වයන් කියන එක අපි විශේෂයෙන් අවධාරණය කරන්නට කැමතියි. සාධාරණ ඡන්දයකට ඇති බාධා හඳුනාගත්තා නීති සංශෝධනයේ කඩිනමින් ගෙනවා මැතිවරණ කොමිසමේ සභාපති උපුටා දක්වමින් වාර්තාවක් අද දිනමිනේ අපට දක්නට ලැබෙනවා. දැන් යම් වාර්තා පළ වෙනවා ඉදිරි පළාත් සභා මැතිවරණයක් පිළිබඳවත් කනින් කොනින් යම් කාරණා මතුවෙද්දී දේශපාලන කරලියේ තිරේ පිටුපස අපි බලමු සැබෑ තත්ත්වයන් ඉදිරියේදී අපට හරියටම ඔබට ඉදිරිපත් කරන්නට ලැබේවි. එහෙමනම් අද පිළිසඳරට පෙර ආතුව කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.